පුළුවන් කට මොකද රෙකෝඩින් දෙන එක පිළිබඳව ළමන් එහෙමයි. දැන් මම තමයි රෙකෝඩින් දෙන්නේ. වෙනද ඔයා මොකද කරන්නේ? අරක්කකින් ඉල්ල ගන්නවා. අවුලක් නෑ එයක් දෙනවනේ. හැබැයි මම දෙද්දි ළමයි ඔයාගේ පසු කාලීනව බලනවා. මූ රෙකෝඩින් දවස් කීයක් ඉල්ලගෙන. ඒව මම බලනවා ළමයි. එයා බලන්නේ නැහැ. හැබැයි මම බලනවා. ඒ නිසා ළමයි උපරිමයෙන්ම try කරන live class එකට එන්න. මොකද ළමයි live class එකට එන ළමයි ප්‍රමාණය අඩු වුණොත් හරි. නිබන්ධන යනවා ළමයි 300ක් විතර. හැබැයි live class එකට එන්නේ මෙච්චරක් නම් අන්න ළමයි මට තීරණයක් ගන්න වෙනවා. හරි. ඒ තීරණේ දරුණු වැඩි කියන්න එපයි තීරණේ ගත්තට පස්සේ. ඒ නිසා ඒක ඔබට විවෘතයි. ඒක ඔබ සතුයි. හරි. රෙකෝඩින් ගන්නවා. යකෝ මට ආපු බලන්න පුළුවන්. දැන් ඔයාලට හිතන දේ මට අර පාඩම මතක නම් රෙකෝඩින් ටික බලන්න පුළුවන්. තාම කිසිදු රෙකෝඩින් එකක් ළමයි මම බ්ලොක් කළා නෑ. තාම කිසිදු රෙකෝඩින් එකක් මම බ්ලොක් කළා නෑ. හරි. ඔයාලට පළවෙනි පාඩමේ රෙකෝඩින් ටික උනා. ඔයාලගේ තියෙනවා ලින්ක් ටික ගිහින් බලන්න පුළුවන්. තුන්වෙනි පාඩමේම හැම දෙයක්ම. ඒ නිසා ඒ chance සියල්ලම දීලා ළමයි. හරි. ඔයා ලයිව් ක්ලාස් එක වෙන්නේ නැත්නම් මා චුට්ටක් දරුණු වෙන්න පුළුවන්. හරි. 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 එහෙනම් ළමයි අපි වැඩේ පටන් ගමු. එන්න. මම අහන්නේ ඔයාගෙන් එකම එක ප්‍රශ්නයයි මට මේකට හැම ළමයෙක්ම උත්තර එක දිගට දාන්න ඕන. ප්‍රශ්න එක නෙමෙයි. ප්‍රශ්න තුනක් අහනවා. එක. පළවෙනි ප්‍රශ්නේ. තනි වාණිජ්‍ය බැංකුවකට මුදල් මැවිය හැකිද? තනි වාණිජ්‍ය බැංකුවකට මුදල් මැවිය හැකිද ළමයි? එක වාණිජ්‍ය බැංකුවකට ළමයි. තනි වාණිජ්‍ය බැංකුවකට මුදල් මවන්න පුළුවන්. බෑ කියන යනවා ළමයි. හැබැයි ඔයා තව චුට්ටක් හිතන්න ඕන. උත්තරේ හරි. හැබැයි ළමයි මෙන්න මෙහෙම හිතන්න පුරුදු වෙන්න. තනි වාණිජ්‍ය බැංකුවකට මුදල් ගන්න පුළුවන්. ළමයි මම කියන එකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඔයා මට ඒක දාන්න. මෙහෙමයි බැංකු පද්ධතියක ඇතුලේ ඉන්න එක වාණිජ්‍ය බැංකුවකට බෑ. හැබැයි එකෙක්ට පුළුවන්. එකෙක්ට පුළුවන්. ඒ කවුද ළමයි? එකෙක්ට පුළුවන් ඒ කවුද? එකෙක්ට පුළුවන් ඒකාධිකාරී බැංකුවක්. අන්න ඒ වගේ ළමයි ඔයා හිතන්න පුරුදු වෙන්න. දැන් කෙලින්ම මම තනි වාණිජ්‍ය බැංකුවකට මුදල් මවන්න පුළුවන්ද කිව්වම චුට්ටක් හිතන්න. බැංකු පද්ධතිය තුලින් එකෙක්ට නම් බැරියෝ. හැබැයි ඒකාධිකාරී එකෙක්ට නම් පුළුවන්. ළමයි මුදල් මවන්න බැරි නම් මුට මොකක්ද කරන්න පුළුවන්? මවන්න බෑනේ. මවන්න බෑ. හැබැයි මෙයාට මොනව කරන්න පුළුවන්ද? ණය දෙන්න පුළුවන්. සුපිරි. ණය දෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්න. ළමයි ණය දෙන්න නම් මුට මොනව තියෙන්න ඕනද? ණය දෙන්න නම් මෙයාට මොනව තියෙන්න ඕනද? තමයි භාගෙට උත්තර දෙනවා. සංචිතද අධිසංචිතද? ළමයි සංචිත කියන පිළිතුර වැරදි. සංචිත තිබ්බ පරිදියට අපිට ණය දෙන්න බෑ ළමයි. අපිට දෙන්න පුළුවන් වැඩිපුර තියන් ඉන්න ටික. අධිසංචිත. ඔය දෙන්න පුළුවන් නම් තනි බැංකුවක ගේම හරි. ඒ ළමයි තනි බැංකුවක වෙන ප්‍රොසෙස් එක අපිට කියන්න පුළුවන් පියවර කීයකින් කියන්න පුළුවන්ද ළමයි? තනි වාණිජ්‍ය බැංකුවක මේ ක්‍රියාවලිය පියවර කීයකින් කියන්න පුළුවන්ද ළමයි? පියවර කීයකින්ද ළමයි? මේ තියෙන කීයකින්ද? හොඳයි. 3කින් කියන්න පුළුවන්. මොකක්ද පියවර 3? එකක් තමයි තැන්පතුවක් ගලාගෙන එනවා. ගලාන් එනවා. තැන්පතුවක් ගලාන් ආවට පස්සේ තැන්පතු වැඩි වෙනවා. තැන්පතුවක් ගලාගෙන ආවට පස්සේ ඌ ඒ තැන්පතුව දාගන්නවා ලාච්චුවට. සංචිත වැඩි වෙනවා. සංචිත වැඩි වෙනවා. තැන්පතු වැඩි වෙනවා. සංචිත වැඩි වෙනවා. ඊට පස්සේ ළමයි දෙවෙනි එක මොකද්ද? අධිසංචිතය බලනවා ණය නිකුත් කරනවා. අධිසංචිතය බලලා ණය නිකුත් කරද්දි ළමයි
අපි ණය తాවකාලිකව දාන්නේ උගේ ගිණුමට. අන්න තැන්පතු වැඩි වෙනවා, ණය වැඩි වෙනවා. තුන්වෙනි පියවර මොකද්ද ළමයි? ළමයි මේව කටපාඩම් කරන්න එපා. හිතන්න පාඩම් කරන්න කටපාඩම් වෙන්නේ අවබෝධය. මොකද ළමයි? මු ණයට ගෙවත් කරනවා. ණයවත් කරද්දී ඔයා දන්නව ළමයි ඔයා හිතන්න ණය යනවා කියන්නේ අර තැන්පතුව අඩු වෙනවා. තැන්පතුව අඩු වෙනවා. ඒ වගේම ළමයි සංචිත ටිකත් මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. සංචිත ටිකත් අඩු වෙනවා. ළමයි ඔයි ටික පුළුවන් නම් තනි බැංකුවක ගේම අවසන්. මං කිව්ව ළමයි මෙච්චර පියවර තුනම ඔයාගෙන් අහන්නේ නැහැ. ඕන්නම් මේකයි, ඕන්නම් මේකයි. හරි. අපි මොක ඇහුවත් ඔයාට පුළුවන් දැන්. දැන් ඊට පස්සේ අපි ළමයි මට චුට්ටක් කියන්න 9 වෙනි පිටුවේ තියෙන ගණන් දෙකම කරාද? 9 වෙනි පිටුවේ තියෙන ගණන් දෙකම කරාද ළමයි? ඔව්. හරි. මම හෝම්වර්ක් එකක් දුන්නාද? අම්මෝ නිවේශිකා බයි කරන්න එපා. ඒ ළමයි දුන්නද? මොකද ළමයි හෝම්වර්ක් එක? ගණන් හදන්න. මොන ගණන් දෙකද මචං? කියන්න ඉක්මනට ළමයි. මොන ගණන් දෙකද? මුළු ගණන් මුල ගණන් දෙක. මේ කොලේ 1යි 2යි. පළවෙනි එකක් කියලා බං. එකෙක් කියන එකලු, එක්කෙනෙක් කියන දෙකලු. 1යි 2යි 3යි. නෑ 3 හදන්න බෑ බා. 1යි 2යි. 3 නෑ 1යි 2යි. හරි. අපි ඉක්මනට 1යි 2යි සාකච්ඡා කරමු. හරි. හදපු ළමයි ටික අත උස්සන්න. 1යි 2යි ගණන් හදපු ළමයි අත උස්සන්න. මම එදත් මතක් කරා. මම එදා ක්ලාස් එකේදීත් ඔයාලට මතක් කරා හදලා තියෙනවා. හරි. අපි බලමු. ළමයි පළවෙනි ගාන. හොඳට මාත් එක්ක අහන් ඉන්න. ඒතර මේක ඉවරයි තනි බැංකුවක. ඒතර අපි අදට මුදල් මවන්න පුළුවන්. ළමයි 5 වෙනකන් ක්ලාස් එක තියෙනවා. හැමෝම ඉන්න ලයිව් ක්ලාස් එකේ. ළමයි එකටනේ පටන් ගත්තේ. අපි ළමයි 3ට ඉන්ටර්වල් එකක් දෙනවා. 1 2:45 ඉන්ටර්වල් එකක් දෙනවා. 2:45 විනාඩි 15ක් ඇති. ආපහු 3ට පටන් ගන්නවා. 3:05 අපි ක්ලාස් එක තියෙනවා. ළමයි සම්පූර්ණයෙන් අද කරන්නේ මුදල් මැවීම. ඒ නිසා කට්ට කාලගෙන ඉන්න. වා හිතා ළමයි රෙකෝඩින් එක පැය 4ක් බලන්න ගියාම ළමයි සමහරක් වෙලාවට බෝරින්. හැබැයි ලයිව් ක්ලාස් එකේදී අවුලක් නෑ ඉන්ටර්වල් එකක් දෙනවා ගණන් හදනවා නේ. හරි. බණින්න එපා ඉතින් මට අද පන්ති 3ම තියෙනවා හරි. එන්න. 1. වාංශ බැංකු පද්ධතියක් තුල සිටින එක් වාංශ බැංකුවක ශේෂ පත්‍රය පහත දැක්වේ. අන්න වටිනාම වචනේ එක් වාණිජ බැංකුවක්. පද්ධතියක ඉන්න එකෙක්. හරිද? ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 105යි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 105යි. මෙම බැංකුවට අලුතින් සැපිය හැකි ණය ප්‍රමාණය ගණනය කරන්න. ළමයි මම ගන්නලා තියෙන්නේ. තනි බැංකුවකට අලුතෙන් සැපිය හැකි ණය ප්‍රමාණය සමානයි. තනි බැංකුවකට අලුතෙන් සැපිය හැකි ණය ප්‍රමාණය සමානයි මොකද්ද? අධිසංචිතය. නියමයි. අධිසංචිතය මොකක්ද අහන්නේ? අලුතින් සැපිය හැකි ණය ප්‍රමාණය. අලුතින් සැපිය හැකි ණය ප්‍රමාණය සමානයි අධිසංචිතය. අධිසංචිතය. අපි අධිසංචිතය හොයන්නේ කොහොමද? පවත්නා සංචිතයෙන් අඩු කරනවා විවස්ථාපිත සංචිතය. ළමයි මේකේ පවත්නා සංචිතය කීයද? හදපු නැති ළමයි ඉක්මනට හදාගන්න. පවත්නා සංචිතය කීයද ළමයි? මේක පවත්නා සංචිතය 6000යි.
ව්‍යවස්ථාපිත සංචිතය කියද ළමයි? අපිට සංචිත අනුපාත කියනවා. ඔයාට තැන්පතු 100ක් එනවා නම් 5ක් සංචිත විදියට තියාගන්න. දැන් තැන්පතු 80000ක් ඇවිල්ලා තියෙනවා. 100ට 5 නම් 80000ට කීයද කියලා බලමු. කීයද ළමයි? 4000යි. නේ? 110ක් නම් 8000යි, 105ක් කියන්නේ 4000යි. ළමයි නම් මෙයා වැඩිපුර කීයක් තියන් ඉනවද සංචිත? මෙයා වැඩිපුර සංචිත කීයක් තියන් ඉනවද? 2000යි. 2000යි. ළමයි අමාරුද? ඕවා එක්සෑම් එකේ අහනවානේ. එහෙනම් අලුතින් සැපිය හැකි ණය ප්‍රමාණය කීයද තනි වාණිජ්‍ය බැංකුවකට? ළමයි වඩාත් හොඳයි. රුපියල් මිලියන මුකුත් කියලා නැහැ. ඒ නිසා රුපියල් 2000 කියලා දාන්න. ඔය සංඛ්‍යා රුපියල් මෙතන හදිස්සි වක්ක ශේෂ පත්‍රේ මිලියන බිලියන ට්‍රිලියන කියලා තියෙනවා නම් ඒවත් දාන්න පුරුදු වෙන්න. වඩාත් හොඳයි. සමහර විට ඒවා ලකුණු දෙන්නේ නැති වෙයි. හැබැයි අපි කම්ප්ලීට් නේ එතකොට. ලකුණ කපන්න බෑ. ළමයි දැන් ඔන්න මම ඊළඟට අහන ප්‍රශ්න. හිතලා කියන්න. ඊළඟ එකෙන් අහන්නේ වාගෙන් පළවෙනි පියවරද දෙවෙනි පියවරද තුන්වෙනි පියවරද? පළවෙනි පියවරද? දැන් අහන්නේ ණය සැපයූ පසු නව ශේෂ පත්‍රය. දෙවෙනි පියවරද තුන්වෙනි පියවරද එක්වෙනි පියවරද? ඉක්මන් වෙන්න. ගොඩාක් ළමයි හරියටම හරි. මෙතන අහන්නේ ළමයි දෙවෙනි පියවර. තුන්වෙනි පියවර නම් අහන්නේ මෙතන කියනවා මොකක්ද? එයා ණය ඉවත් කරගත්තු පසු ශේෂ පත්‍රය. ණය ඉවත් කරගත්තට පස්සේ ශේෂ පත්‍රය එනං ඉල්ලනවා. හැබැයි මෙතන කියන්නේ ණය සැපයූ පසු නව ශේෂ පත්‍රය. එයා ණය ඉවත් කරගෙන නෑ පුතෝ තාම. එහෙනම් ළමයි දෙවෙනි එකේ මොනවද වැඩි වෙන්නේ? ළමයි මොනවද වැඩි වෙන්නේ දෙවෙනි එකේ? මොනවද වැඩි වෙන්නේ? අපි දැන් අධිසංචිතේ හෙව්වා. අධිසංචිතේ කියද 2000යි. එහෙනම් මොකක්ද වැඩි වෙන්නේ? ළමයි ණය තියෙනවා 74000ක්. එහෙනම් මට තව අලුතෙන් සපයන්න පුළුවන් ළමයි ණය කීයක්ද? 2000ක්. ළමයි ඒ ණය 2000 දානවා කොහෙටද? ඒ 2000 දානවා කොහෙටද? උගේ තැන්පතුවට తాවකාලික තෘප්තියක් දෙන්න නේ. තැන්පතු තියෙනවා ළමයි 80000ක්. 80000ට එකතු කරනවා ළමයි 2000ක්. සංචිත වෙනස් වෙනවද? සංචිත වෙනස් වෙනවද? සංචිත වෙනස් වෙනවද? කාට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇයි වෙනස් වෙන්නේ නැත්තේ? මෙතන මේ අධිසංචිතේ බැලුවන්නේ. හරි. අධිසංචිතේ බැලුවට ළමයි මතක තියාගන්න. මම ඉගෙනුවා සංචිත වෙනස් වෙන්න නම් බැංකුවේ මක්ක එළියට යන්න ඕනද? සංචිත කියන දේ වෙනස් වෙනවා නම් තැන්පතු මොනව වෙන්න ඕනද ළමයි? ගලාගෙන යන්න ඕන. ඒ කියන්නේ ළමයි බැංකුවෙන් සරලව කිව්වොත් මුදල් එළියට යන්න ඕන. මුදල් එළියට යන්න ඕන. මෙතෙන්ද යන්නේ නැහැ. ඒ නිසා ළමයි අපිට මෙතන ගානේ තියෙන්නේ සංචිත 6000යි. ඒ 6000 එහෙම තියෙනවා. මෙතන 82000යි. මෙතන 76000යි. ළමයි මූල තත්ත්ව ප්‍රකාශනේ වගකීම් වලට වත්කම් සමාන වෙන්න බෑ. ළමයි මට කියන්න සමානයිද? සමානයිද? සමානයිද ළමයි? සමානයිද? මේ ගාන හරියට හදපු ළමයි අත උස්සන්න බලන්න. දැන් ඉන්න කට්ටිය අත පල්ලෙහා දාලා හරියට හදපු ළමයි ටික අත උස්සන්න. නියමයි. නියමයි. මෙහෙම ළමයි එකතු කරන එක පෙන්වන්න ඕනද කියලා අහනවා. ළමයි මෙහෙම හැදුවාම ඔයාට මේ වරදින්නේ නැහැ. හරි. මමත් අහදන්නේ මෙහෙමයි වරදින්නේ නැහැ ළමයි. ඒ නිසා මෙහෙම පෙන්න. කන්සලෙන් හරි කමන්නේ. ගාන හදද්දී පෙන්වන්න ළමයි වරදින්නේ නැහැ. පෑනෙන් හැදුවත් ප්‍රශ්නයක්. හොඳයි. වැරදි කවුරු හරි ඉන්නවා නම් ඒ වැරදිච්ච තැන දැන් නිවැරදි කරගන්න. වෙලා ඇතිනේ නේ. දෙවෙනි ගාන. අපිට කියනවා
වාණිජ්‍ය බැංකු පද්ධතියක් තුල සිටින එක් වාණිජ්‍ය බැංකුවක ශේෂ පත්‍රය පහතින් දැක්වේ. හරි. ඊට පස්සේ මෙම බැංකුවට තවදුරටත් සියක ණය ප්‍රසාරණය කිරීමේ හැකියාවක් පවතින්නේ යයි සිතා. හොඳ ගානක්. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කොහොමද? ළමයි හොඳ ගානක්. එක දෙයයි මම අහන්නේ. මෙම බැංකුවට තවදුරටත් රුපියල් 1000ක ණය ප්‍රසාරණය කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ කියන්නේ ওই 1000 මොකක්ද? ওই 1000 මොකක්ද ළමයි? ওই 1000 මොකක්ද ළමයි? නියම. වැඩි තේරලා තියෙන සුපිරියටම. ওই 1000 මොකක්ද? අලුතින් සපයන්න පුළුවන් 1000ක ණය. දැන් මම ඉගන්නපු එක තමයි රිවර්ස් එකට ගහනවා. මොකද අධි සංචිත නියමයි. මම ඉගන්නවා අලුතින් සැපයගේ ණය ප්‍රමාණය සමයි අධි සංචිත. දැන් මෙතන කියනවා ළමයි 1000ක ණය ප්‍රසාරණය කරන්න පුළුවන්ලු. ඒ කියන්නේ අධි සංචිත කීයක් තියද? 1000. අපි වෙනද හොයන්නේ අධි සංචිත හොයන් කියලා අපි කියන ණය මෙච්චරක් දෙන්න පුළුවන් කියලා. මේ ගානේ අහනවා ණය ප්‍රසාරණය කිරීමේ හැකියාව කියලා අධි සංචිත අහනවා. ඉතින් ලේසියෙන් නම 1000යි. අධි සංචිත 1000 නම් ව්‍යවස්ථාපිත සංචිතය කීයද? අධි සංචිතේ 1000 නම් ව්‍යවස්ථාපිත සංචිතය කීයද? අධි සංචිතේ 1000 නම් ව්‍යවස්ථාපිත සංචිතය කීයද? ව්‍යවස්ථාපිත සංචිත අනුපාත නෙවෙයි අහන්නේ. ව්‍යවස්ථාපිත සංචිතය කීයද? ළමයි දැන් මෙයා 20000ක සංචිත තියන් ඉන්නවනේ. 20000ක සංචිත වලින් 1000ක් අදිලු. සංචිත වලින් 1000ක් අදිලු. ඒ කියන්නේ ළමයි ව්‍යවස්ථාපිත සංචිතය 19000යි. ව්‍යවස්ථාපිත සංචිතය ළමයි 19000යි. තේරුණාද? ඒක තේරුණාද ළමයි? මෙතනදී කියන ළමයි ව්‍යවස්ථාපිත සංචිතේ කීයද කියලා අපිට හොයාගන්න ඕන. අධි සංචිතේ 1000 කියලා දන්නවනම් ඒක අඩු කරන ළමයි තැන්පතු වෙයි. ඒක කොහොමද අනේ ගත්තේ? මේ සූත්‍රය මතකද? අධි සංචිතය සමානයි පවත්නා සංචිතය අඩු කිරීම ව්‍යවස්ථාපිත සංචිතය. අධි සංචිතය 1000යි පවත්නා සංචිතය 20000යි ව්‍යවස්ථාපිත සංචිතය 6යි. තේන x ඉතුරු කරගන්න මොකද කරන්නේ? වෙන x මේ පැත්තට ගෙනවා දාන x එනවා 1000 අර පැත්තට එනවා වෙන 1000. 19000. හරි. ඔන්න දෙවි විදිහට කියලා. දැන් අහන්නේ ඕක නෙවෙයි ළමයි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. අම්මා. ඒක ඔයගොල්ලෝ කොහොමද ළමයි? අපි ඒක හුවේ ඉරෙන් යටට දැම්මොත් තැන්පතු ප්‍රමාණය. මතකද මම මේ කියලා දුන්නා? ඉරෙන් උඩ දැම්ම ව්‍යවස්ථාපිත සංචිතය. වැඩි කරා 100%. ළමයි උත්තරේ කීයද? මෙතන ළමයි තැන්පතු තියෙනවා කීයක්ද? ලක්ෂයක්. ව්‍යවස්ථාපිත සංචිතය 19000. 100% වැඩි කරා. කීයද ළමයි? 119. 119. 119. මේක හරි ළමයි දුස්ස. මේක හරි ළමයි. හරි. ළමයි ඊළඟ ප්‍රශ්නය. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 50%කින් පහළ එළුවේ නම් ඒක ළමයි 19 තියෙන එක අඩු කරනවා. 50%කින් 50%කින් අඩු කරනවා. ඒ කියන්නේ මේකෙන් භාගයක් 9.5කින් ඒ 9.5කින් අඩු කරනවා. එහෙම හෙළුවේ නම් මෙම බැංකුවට ණය ප්‍රසාරණය කිරීමේ හැකියාව මොකක් වෙනවද ළමයි? ඒ ළමයි මොකක් වෙනවද ළමයි? ළමයි කනවා තැන්පතු 10000 නෙමෙයිද? බලලා මේ ගානේ තැන්පතු ලක්ෂයයි. ව්‍යවස්ථාපිත සංචිතය තමයි 19000.
මොකද්ද වෙන්නේ ළමයි? මොකක්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ ළමයි? ණය ප්‍රසාරණය කිරීමේ හැකියාවත් වැඩි වෙනවා ළමයි. හරි. ණය ප්‍රසාරණය කිරීමේ හැකියාවත් ඉහළයි. හරි. එනවා ලියන්න ළමයි. එතන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 50කින් 15 එළුවේ නම් මෙම බැංකුවට ණය ප්‍රසාරණය කිරීමේ හැකියාව කුමක් සිදු වේද? ඔයාලට ඕන ළමයි එක සංඛ්‍යාත්මක වගයකින් බලන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට මෙතන ළමයි එහෙම සංඛ්‍යාත්මක උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයා ලියන්න. ණය ප්‍රසාරණය කිරීමේ හැකියාව ඉහළයි. ණය ප්‍රසාරණය කිරීමේ හැකියාව ඉහළයි. ණය ප්‍රසාරණය කිරීමේ හැකියාව ඉහළයි. ඒක මම ආපහු චුට්ටක් කියලා දෙන්නලු බලන්නකො ළමයි. දැන් විවස්ථාපිත සංචිත අනුපාතය 50කින් 15 එළවනු. දැන් අපි ඕක බැලුවොත් මෙහෙමනේ. දැන් මේවා එකින් එක ළමයි ස්වාධීන විදියට ගන්නවා. හරිද? දැන් මේ ගානේ ළමයි තැන්පතු තියෙනවා කීයක්ද? ලක්ෂයක්. තැන්පතු ලක්ෂයක් තියෙනවා. ඒ වගේම ළමයි සංචිත 20000ක් තියෙනවා. ණය 80000ක් තියෙනවා. කොහොමනේ? හරිද? ළමයි ඔකෙම අපිට කියනවා දැන් ව්‍යවස්ථාපිත සංචිතය කීයද ළමයි? දැන් මේ ගානම ව්‍යවස්ථාපිත සංචිතය කීයද? 19. අපි ඒක හිතුවා. 19. ඒ 19 තියෙන ව්‍යවස්ථාපිත සංචිතය 50කින් අඩු කරනවා. එහෙනම් දැන් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කීයද? 50කින් කියලා නම් භාගයෙන් අඩු කරනවා. 19 දෙකෙන් බෙදන්න කීයද? 9.5. 9.5. 9.5. ළමයි දැන් එහෙනම් අධිසංචිතය කීයද ළමයි? දැන් එහෙනම් අධිසංචිතය කීයද? දැන් අධිසංචිතය කීයද ළමයි? කීයද බෝල අධිසංචිතේ? ඈ? කීයද? 10500. බලන්න මොකක්ද උනේ? දැන් 9.5 බලන්න දැන්පතු තියෙන ලක්ෂයක්. ඒ කියන්නේ කීයද ළමයි? 9.5 අපි මෙහෙමනේ ලක්ෂ්‍ය වැඩි කිරීම 9.5. sorry 9.5. එතකොට ඔයාලට ළමයි කීයක් එනවද ළමයි? 10500. sorry ඔයාලට එනවා කීයද ළමයි? 9500. 9500. හරිනේ 9500. එතකොට 9500ක් එනවා ළමයි ව්‍යවස්ථාපිත සංචිතය. හැබැයි මෙයා කීයක් තියන් ඉනවද ළමයි? 20000. එන ළමයි 9500යි. දැන් එහෙනම් මේ තියන් ඉන්න සංචිතෙන් පවතින සංචිතෙන් විවස්ථාපිත සංචිතය අඩු කරාම අධිසංචිතය එනවා. අධිසංචිතය කීයද ළමයි? 10500. අධිසංචිතය කීයද ළමයි? 10500. තේරුණාද? මේ දැන් තියන් ඉන්න සංචිතය. මේ විවස්ථාපිත සංචිතය තියන් ඉන්න ඕන ගාන. මු වැඩිපුර තියන් ඉන්න 10500ක්. ඒක තමයි තනි බැංකුවකට ණය දෙන්න පුළුවන්. ළමයි මං අහන ප්‍රශ්නේ ඕක 19 තියන් හිටියේ නම් මට කියන අලුතෙන් සැපයගේ ණය ප්‍රමාණය කීයද? 19 තියන් හිටියේ නම් ඒ ළමයි 19 තියන් හිටියේ නම් එහෙනම් කීයද ළමයි? කීයද? 1000යි. එහෙනම් කීයකින් වැඩි වුණාද ළමයි? 9500කින් අලුතින් සැපයගේ ණය ප්‍රමාණය වැඩි වුණා. කීයකින්ද? 9500කින්. හරි. ඔන්න ඕක ළමයි උත්තර උත්තරේ දිවන. හරි. 9500කින් අලුතින් සැපයගේ ණය ප්‍රමාණය 15යි. හරි. ඒක තේරුණා නේද ළමයි? තේරුණාද? හරිද? හරිනේ. ප්‍රශ්න නැහැනේ. ප්‍රශ්න තියෙනම් අහන්න.
yes හරි ළමයි ඊට පස්සේ තියෙන්නේ මුදල් පද්ධතියක ගාණක් ඒ නිසා 1 2 හරි කොලයක හදලා ළමයි ඔය අලව ගන්න ඕන හරි ළමයි ඊළඟට දැන් මෙයා ගැන ළමයි තනි බැංකුවක් ගැන එච්චර අහන්නේ නැහැ චුට්ටක් ආපහු කියන්නලු මෙහෙමනේ දැන් මෙතන තේරුම් ගන්න ළමයි මෙතන කියන්නේ විවස්ථාපිත සංචිත අනුපාතය 50%කින් අඩු කරාන දැන් විවස්ථාපිත සංචිත අනුපාතය කීයද 19 ඒක හොයාගත්ත හැටි අපි ඉගෙනනවා ඒක තේරෙනවා අපි බැලුවා කොච්චරක් දැන් සංචිත තියෙද ඒකෙන් 1000ක් වැඩිපුර සංචිතලු අධි සංචිතලු එහෙනම් මේ ගාන තමයි ව්‍යවස්ථාපිත සංචිතය මෙන්න ඔප්පු කරා ඉතින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය හොයන්නේ යට තැන්පතු ප්‍රමාණය දාලා උඩට ව්‍යවස්ථාපිත සංචිතය දාලා වැඩි කරා 100%. ඕක 50%කින් අඩු කරනවා. ඒ කියන්නේ 19% තියෙනක 9.5 දක්වා අඩු වෙනවා. භාගයක් නේ. දැන් 9.5 තියෙද්දි ළමයි අපි බලනවා අලුතින් සැපයගේ ණය ප්‍රමාණය. 19 තියෙද්දි 1000යි. ඒක ගානෙම දීලා තියෙනවා. අන්න එතකොට ළමයි නෝ අපිට අලුතින් සැපයගේ ණය ප්‍රමාණය 10500යි. ඒක කොහොමද ගත්තේ මෙන්න පවතින සංචිතේ දැන් ව්‍යවස්ථාපිත සංචිතේ බලන්න ඕන තැන්පතු වැඩි කරන්න ඕන දැන් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 9500. ඒතර 10500ක් එනවා ළමයි අලුතින් සැපයගේ ණය ප්‍රමාණය. එතකොට 1000 කලින් සැපෙව්වේ පුළුවන් වෙලා තිබි 19 තියෙද්දි. ඒ 19 එක 50%කින් අඩු කරපු නිසා දැන් අපිට අලුතෙන් 9500ක් වැඩිපුර ණය සපයන්න පුළුවන්. හරි. තමයි කාණු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය දෙකෙන් බෙදලා ගන්න පුළුවන්. පුළුවන්. 50ක් නේ කියන්නේ. ළමයි මයික් ඔෆ් කරන්න. සංචිත අඩු කරන්න ණය දෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනව නේද? සංචිත අඩු. හරියටම හරි. සංචිත සරලයිනේ ළමයි. අපේ අම්මා මට රුපියල් 1000ක් දෙනවා. මට 1000ක් දීලා කියනවා. ළමයි මගෙන් ණය ගන්න තමයි ඔයාලා බලන් ඉන්නේ. අපේ මට 1000ක් දීලා කියනවා. උඹගේ කොයි වෙලාවෙ මං ඇහුවත් රුපියල් 100ක් තියෙනවා. මේ රුපියල් 500ක් තියෙනවා. හරි. අපි හිතමු ළමයි ඒක තමයි ව්‍යවස්ථාපිත සංචිතය. අම්මා කියනවා උඹ ළඟ මං කොයි වෙලාවෙ ඇහුවත් 500ක් තියෙනවා. ළමයි මට කියන්න. මට එහෙනම් ඔයා ඉල්ලන පාරට ණය කීයක් දෙන්න පුළුවන්? ණය කීයක් දෙන්න පුළුවන්ද? 500. අම්මා මට කියනවා මම කොයි වෙලාවෙ ඉල්ලුවත් ඔයා ළඟ රුපියල් 300ක් තිබ්බනම් ඇති. ඒ කියන්නේ මම තියන් ඉන්න ඕන ගාන අඩු කරා. ඒ කියන්නේ ව්‍යවස්ථාපිත සංචිතය අඩු කරා. ළමයි එහෙනම් මට දැන් ණය විදිහට කීයක් දෙන්න පුළුවන්? 700. තේරුණාද? ව්‍යවස්ථාපිත සංචිතය නැත්නම් සංචිත අනුපාතය අඩු වෙන්න මට දෙන්න පුළුවන් ණය ප්‍රමාණය වැඩි වෙනවා. ඕකේ. ඔන්න පුතා වැඩේට යන්න හදන්නේ. මේක තමයි මරුම මේක තමයි අමාරුම කට්ටිය කියන විදිහට. හරි. එහෙනම් මේක තමයි මරුම මේක තමයි අමාරුම කට්ටිය කියන විදිහට. ඒ නිසා අපි මේක සරලව සුපිරියට ඉගෙන ගමු. මම මුලින්ම කියනවා මුදල් මැවීම කියන්නේ උපකල්පන මත උපත ලැබූ දෙයකි. හරි. මොකක්ද ළමයි මම කිව්වේ? මුදල් මැවීම කියන්නේ කවුරුත් එක්ක උපත ලැබූ දෙයක්ද? කවුරුත් එක්ක සමහර විට ඔය මේ උපකල්පන දිහා බැලුවම hina වෙයි. හැබැයි කරන්න දෙයක් නැහැ. ළමයි මට කියන්න කවුරුත් එක්ක උපත ලැබූ දෙයක්ද මේ මුදල් මැවීම? උපකල්පන. එහෙනම් බොල මුදල් මැවීමට මොන කල්පන තියෙන්න ඕනද? උපකල්පන තියෙන්න. ළමයි උන මුදල් මවන්න යන්නේ. අනේ සර් මේක නිර්වචනයක්වත් දුන්නේ නැහැ. ඔය කියන උපකල්පනාවක්වත් දුන්නේ නැහැ. හරි. ඒ කිසි දෙයක් නැතුව ඔන්න පුතෝ මවන්න යන්නේ. මුදල් මැවීම. එහෙනම් හොඳ උස්මක් ගන්න හොඳ ආරම්භයක් ගන්නයි අපි යන්නේ. නැවතත් කියනවා
මේක තමා මරුම මේක තමා අමාරුම කට්ටිය කියන විදිහට. ඒ නිසා හොඳට අහන් ඉන්න. එක තැනක් මිස්සුනොත් පසුතැවෙන්න වෙයි. ළමයි අපි ඉස්සෙල්ලා එක බැංකුවක් ගමු. P බැංකුව ගමු. මම බැංකුව වල නම් පාවිච්චි කරන්නේ නැහැ. මම P කියලා ගන්නවා. වගේ ටියුට් එකෙත් මම හිතන්නේ එහෙම ඇත්තේ. yes. ඒ ගණම මම ගන්නවා. වගේ ටියුට් එකේ තියෙන ගණම. ඔයාලා ටියුට් එක බලන්න එපා. මේක දිහා බලන් හිටියේ නම් ඇති. P බැංකුව ගන්න. ඒකේ තැන්පතු තියෙනවා 10000ක්. ඒකේ සංචිත තියෙනවා 1000ක්. ඒකේ ණය තියෙනවා ළමයි 9000ක්. ළමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාත 110යි. ළමයි P බැංකුව මොනව කරලා ඉවරද දැන්ටමත්? P බැංකුව දැන්ටමත් මොනව කරලා ඉවරද ළමයි? මුදල් මොනව කරලා ඉවරද? මුදල් මොනව කරලා ඉවරද ළමයි? මුදල් මොනව කරලා ඉවරද ළමයි P බැංකුව දැන්ටමත්? මුදල් මොනව කරලා ඉවරද ළමයි? උත්තරයක් දෙන්න ඉක්මනට. P බැංකුව දැන්ටමත් මුදල් මොනව කරලා ඉවරද? මුදල් මවල ඉවර කියනවා නම් ළඟම තියෙන ලොකුම එක ගන්න දඩාරියන් ගාලා ගහ ගනින් බං ඔය ඔළුවට. එදක් කිව්වා කට කැඩෙනකන් අදක් කිව්වා කට කැඩෙනකන් තනි බැංකුවකට මුරදල් මවන්න බෑ. හරි? වරද්ද ගන්නවා ඔය. ඒ නිසා මෙච්චර ළමයි අහන්නේ මං. මූ කොහෙද බං මුදල් මවන්නේ? මූ තනි බැංකුවක්. පද්ධතියේ තනි P කියන බැංකුවක්. එයාට පුළුවන් මොකක් කරන්න විරද අධිසංචිතේ ණයට දෙන්න විතරයි. මූ ණය දීලා ඉවරයි. මේ උපකල්පන හොඳට මතක තියාගන්න. කිසිවත් කටපාඩම් නොකරන්න. මෙහෙම්ම මතක තියාගන්න. අපි ගත්තොත් තව බැංකුවක් තියෙනවා ළමයි. Q කියලා බැංකුවක්. Q කියලා බැංකුවක්. Q කියලා බැංකුවක්. Q බැංකුවක්. ළමයි අපි ඔන්න දානවා උපකල්පනයක්. දැන් මම ණය ගත්තා නම් P බැංකුවෙන් ළමයි මට ණය විදියට රුපියල් කීයක් හම්බෙනවද? ණය විදියට රුපියල් කීයක් හම්බෙනවද ළමයි? 9000. 9000. ළමයි මුදල් මවද්දි දාන පළවෙනි උපකල්පනය තමයි පළවෙනි උපකල්පනය. මම උපකල්පන ටික මෙහෙන් ලියන්න. උපකල්පනය. ඔයා දන්නවා පළවෙනි උපකල්පනය. ළමයි මේ බැංකුවට 9000ම ණය විදියට දෙන්න බෑ. මෙයා මොනව තියන් හිටියොත්ද? තව දුරටත් දැන් මේ ගාන යනවා මෙයා ළමයි 9000ම ණය විදියට දීලා තියෙනවා. හැබැයි මෙයාට 9000ම ණයට දෙන්න බෑ. මෙයා අධිසංචිත තියන් හිටියොත්. හරි? මූ අධිසංචිත තියන් හිටියොත් මෙතන 2000ක් තියන් ඉන්නවා. 2000ක් තියන් ඉන්නවා. 2000ක් තියන් හිටියොත් මෙයාට 9000ක් දෙන්න පුළුවන්ද ළමයි ණය? බෑ. මූ අධිසංචිත තියන් ඉන්නවා. එනවා දන්නවා. අධිසංචිත දැන් ළමෙක් අහන්න පුළුවන් අධිසංචිත තියෙන්න ඕන. හරි. හැබැයි අධිසංචිත තියයි කියලා අපි අධිසංචිත තියාගෙන ණය දෙන්න බෑ. උපකල්පනය තමයි මොකක්ද ළමයි? වාණිජ්‍ය බැංකු අධිසංචිත පවත්තා නොගනී. වාණිජ්‍ය බැංකු කිසිදු වාණිජ්‍ය බැංකුවක් අධිසංචිත පවත්තා නොගනී. මෙහෙම පාඩම් කරගන්න උපකල්පන. අධිසංචිත තියන් හිටියොත් ණය දෙන්න නැතුව අපිට මේ දේ කරගන්න බෑ. කිසිදු වාණිජ්‍ය බැංකුවක් අධිසංචිත පවත්තා නොගනී. අධිසංචිත පවත්තා නොගනී. මෙන්න ළමයි ඊළඟ උපකල්පනය. ළමයි ඊළඟට උපකල්පනය කරනවා මොකක්ද? ළමයි මට කියන්න මේ රුපියල් 9000ක මේ ණය මට මොනව කරන්න පුළුවන්ද?
ඒ ළමයි මේ රුපියල් 9000ක ණය මට මොනව කරන්න පුළුවන්ද? මගේ ගිණුමට බැර වෙලා තියෙන්නේ. වාණිජ්‍ය බැංකුවේ ජංගම ගිණුමට. මට මොනව කරන්න පුළුවන්ද ළමයි? ඒක බැංකුවේ මොන විදියට ගන්න පුළුවන්ද ළමයි? කෑෂ් විදියට ගන්න පුළුවන්. ඒ ණය මුදල ඔය අනිවාර්යෙන් ගන්න ඕනේ ළමයි. කෑෂ් විදියට ගන්න පුළුවන්. තව මොන විදියට ගන්න පුළුවන්ද? මුදල් විදියට ගන්න පුළුවන්. තව චෙක් එකක් විදියට ගන්න පුළුවන්. චෙක් එකක් විදියට ගන්න පුළුවන්. චෙක් එකක් විදියට ගන්න පුළුවන්. මොකක්ද කරන්න පුළුවන්? අපිට මුදල් විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක චෙක් එකක් විදියට ගන්න පුළුවන්. ඒ වගේම මොකද්ද ළමයි තව? ඒ චෙක් එකක් විදියට ගන්න නැතුව ඒ චෙක් එක කාට හරි මොනව කරන්න පුළුවන්ද ළමයි? ඒ ණය මුදල චෙක් එක කාට හරි මොනව කරන්න පුළුවන්ද ළමයි? කාට හරි පවරන්න පුළුවන්. පවරන්න පුළුවන්. මොකද්ද ළමයි කරන්න පුළුවන්? එක්ක මේ ණය කෑෂ් විදියට ගන්න පුළුවන්. එක්ක මේ ණය චෙක් එකක් විදියට ගන්න පුළුවන්. එක්ක කාට හරි පවරන්න පුළුවන්. ළමයි පවරන එක්කෙනාටත් කරන්න පුළුවන් විදි කීයද ළමයි? පවරන එකාටත් කරන්න පුළුවන් විදි මොකක්ද? හිතත් ළමයි උඩ කරන්න පුළුවන් මොකක්ද? එක්ක ළමයි මේක කෑෂ් එකක් විදියට තියාගන්න පුළුවන්. එක්ක මේක චෙක් එකක් විදියට පුළුවන්. ආපහු පවරන්න පුළුවන්. ඉතින් ළමයි කොහොම වුණත් අවසානයේදී වෙන්නේ කවුරු හරි මේක කෑෂ් කරනවා. එක කවුරු හරි මේක චෙක් එකක් විදියට ගන්නවා. ඒ නිසා මේ පවරන එක අපි අයින් කරලා දානවා. අවසානයේ දුරින් ගිහිල්ලා අවසාන ප්‍රතිඵලය මේ දෙක තමයි. තේරුණාද ළමයි ඒක? අවසාන තුරුඹුව මේක තමයි. අපි උපකල්පනයක් දානවා. මේ ණය මුදල චෙක් එකකින් ගන්නවා කියන්නේ. අන්න බුදෝ අපි උපකල්පනේ දානවා. කෑෂ් විදියට ගන්නෙ නෑ. මේක චෙක් එකක් විදියට ගන්නවා. මේක චෙක් එකක් විදියට ගන්නවා. අනුපකල්පනය චෙක් එකක් විදියට ගන්නවා. ඒකත් එක්කම දානවා. එකම උපකල්පනයට දාන්නේ මේක චෙක් එකක් විදියට අරගෙන hina වෙන්න එපා. උපකල්පනේ වෙනත් වාණිජ්‍ය බැංකුවක තැන්පත් කරනවා කියලා. මොකක්ද ළමයි උපකල්පනේ? ළමයි මේව ප්‍රැක්ටිකලි වෙන අවස්ථා තියෙනවා. මොකක්ද ළමයි වෙන්නේ? මෙයා ණයක් ගන්නවා. ඒ ණය අරගෙන චෙක් එකක් විදියට ඒ චෙක් එක වෙනත් බැංකුවක ඩිපොසිට් කරනවා. වෙනත් මොන බැංකුවකද? වෙනත් වාණිජ්‍ය බැංකුවක ඩිපොසිට් කරනවා. ළමයි කියනවා උමුට පිස්සුනේ. ඉතින් මම දන්නේ නැහැ. හරි. ළමයි එහෙම වෙන අවස්ථා තියෙනවා. හරි. අපි ණයක් ගන්නවා. ඒ කෙලින්ම චෙක් එකක් අරන් අපි තුමු ඒකේ ලෝන් එකක් තියෙනවා. අන්න ඒකට අපි ඩිපොසිට් කරනවා. හරි. එහෙනම් ළමයි දෙවෙනි උපකල්පනය තමයි සියලුම ණය ගැනුම් කරුවන් මම කැතට ලියන්නේ අපි ලස්සනට පස්සේ ලියමු. සියලුම ණය ගැනුම් කරුවන් තමන් ලද මුදල නැත්නම් අපි කියමු චෙක් පත වෙනත් වාණිජ්‍ය බැංකුවක තැන්පත් කරනවා. හරි. මුදල නැත්නම් චෙක් පත වෙනත් වාණිජ්‍ය බැංකුවක තැන්පත් කරනවා. මෙන්න මේ මුදල ළමයි නැත්නම් චෙක් පත වෙනත් වාණිජ්‍ය බැංකුවක ඩිපොසිට් කරනවා කියන්නේ. මේ පවරන එක ළමයි අයින් කරලා දාන්න. මොකද ළමයි අවසාන වෙන්නේ කෑෂ් or චෙක්. හරි. ඒතර උපකල්පනය දානවා. මේක කෑෂ් ළමයි කෑෂ් තවුලක් නැහැ. හරි. චුට්ටක් ඉන්න. මේ කෑෂ් තවුලක් නැහැ. හැබැයි කෑෂ් වලින් හරි චෙක් එකක් විදියට හරි චුට්ටක් ඉන්න. මේ කෑෂ් වලින් හරි චෙක් එකක් විදියට හරි වෙනත් වාණිජ්‍ය බැංකුවක තැන්පතු කරන්න. මොකද පළවෙනි උපකල්පනේ? පළවෙනි උපකල්පනේ තමයි අධිසංචිත තියාගන්නේ නැහැ. අධිසංචිත සියල්ලම ණයට දෙනවා. දෙවෙනි උපකල්පනේ අර ණය අරගෙන වෙනත් වාණිජ්‍ය බැංකුවක තැන්පත් කරනවා. අර ණය අරගෙන වෙනත් වාණිජ්‍ය බැංකුවක තැන්පතු කරනවා. ළමයි
එතනට වෙනකම් තේරුණාද? ඉක්මනට දාන්න. එතනට වෙනකම් තේරුණාද? එතනට වෙනකම් තේරුණාද? yes. අපි හිතමු ළමයි එහා පැත්තෙන් ගන්න. අනිත් බැංකුව Q බැංකුව. Q බැංකුව. දැන් මට කියන්න දැන් මම P බැංකුවෙන් ණයක් ගත්තා. සරලයි ළමයි. මේක මහ ලොකු දෙයක් නෑ මේක. P බැංකුව ණය නිකුත් කරා. දැන් මෙතන උපකල්පනයක් දැම්ම මේ ණය ප්‍රමාණය ඒ ණය ගැනුම් කරුවන් වෙනත් වාණිජ්‍ය බැංකුවක තැන්පත් කරනවා කියලා. හරි? ණය අරගෙන ඉවර වෙලා ඒ මුදල් ළඟ තියාගන්නේ නැහැ. ඒ චෙක් එක ළඟ තියාගන්නේ නැහැ. අපි වෙනත් වාණිජ්‍ය බැංකුවක තැන්පත් කරනවා. හරි? ණය සම්පූර්ණයෙන්ම ගන්නවා. හරි? ණය ගැනුම් කරුවන් සම්පූර්ණම ණය මුදල ගන්නවා. ඒක අනිවාර්යෙන් කියන්නේ. ඒ ණය ගැනුම් කරුවන් සම්පූර්ණම ණය මුදල අරගෙන වෙනත් වාණිජ්‍ය බැංකුවක ගිහින් දානවා. තේරුණාද? එහෙනම් මට කියන්න ඒ ණය ගැනුම් කරුවන් මේ වාණිජ්‍ය බැංකුවෙන් කීයක්ද Q බැංකුවේ තැන්පත් කරන්නේ? 10000ක්ද 1000ක්ද 9000ක්ද? තමයි 9000. සියලුම ණය ටික අපි අරගෙන වෙනත් වාණිජ්‍ය බැංකුවක තැන්පත් කරනවා. Q බැංකුව. ඔයාලට මේක ළමයි ඩීංගක් වෙලා ගියාම වැඩේ පත්තු වෙනවා. තැන්පත්. ළමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාත 10%යි. ළමයි මෙයා මොන සංචිත තියාගන්නේ නැද්ද? මෙයාලා මොන සංචිත තියාගන්නේ නැද්ද ළමයි? අඩි සංචිත තියාගන්නේ නැහැ කිව්වා. කවුද කියන්නේ? අපි උපකල්පනයක් දැම්ම පුතෝ. අදි සංචිත තියාගන්නේ. එහෙනම් මෙයා ගානටම තියාගන්නේ මොන සංචිතේද? එහෙනම් මෙයා ගානටම තියාගන්නේ මොන සංචිතේද ළමයි? ඒ ව්‍යවස්ථාපිත සංචිතය. එහෙනම් ළමයි මෙයා සංචිත විදියට තියාගන්නේ ව්‍යවස්ථාපිත සංචිතය. ළමයි ව්‍යවස්ථාපිත සංචිතය කීයද? 9000ට 10%ක් කියන්නේ 900. එහෙනම් මෙයාට වැඩිපුර ටික මොකක්ද ණය විදියට දෙන්න පුළුවන්. ළමයි අදි සංචිතය කීයද ළමයි? මෙයා 9000ම තියාගත්තොත් ළමයි අදි සංචිතය තියෙන 8100ක්. හරි. අපි උපකල්පනයක් දැම්ම අදි සංචිතය තියාගන්නේ නැහැ. ඉතුරු ඔක්කොම ණය විදියට දෙනවා. 8100. ඔන්න මම දන්නවා දැන් වාට වෙන ප්‍රශ්නේ. එතකොට මෙහෙම සීන් එකක් ගියොත් කොහොම සීන් එකක්ද? මේ P බැංකුවට තව කවුරු හරි ඇවිල්ලා තැන්පතුවක් දානොත් ඔන්න තව 10000. ඔන්න තව 15000. ආපහු තැන්පත් කරනවා. ළමයි කවුරු හරි ආපහු මේකට තැන්පතුවක් දැම්මොත් ආපහු මට මොනව කරන් එනවද? වෙනවද? මේ වගේ ආපහු ගලපගෙන එන්න වෙනවා. තේරුණාද මං කියන දේ? දැන් මේක ළමයි ගලපලි ඉවරයි. මේ වගේ සොඳුරු ලස්සන ශේෂ පත්‍රයකට කවුරු හරි ගෙනල්ලා තව තැන්පතුවක් දැම්මොත් අනිවාර්යෙන් අධිසංචිත එනවනේ ළමයි. එනමට ආපහු ගලපන්න වෙනවා. අන්න ඒ නිසා ළමයි උපකල්පනයක් දානවා. මේ පළවෙනි තැන්පතු ආවට පස්සේ බැංකු පද්ධතියටම තව තැන්පතු වෙන්නේ නැහැ කියලා. මොකද ළමයි ඒ උපකල්පනේ මූලික තැන්පතුව. ඒ කියන්නේ මේ 10000. පළවෙනි තැන්පතුව. ඒ කියන්නේ මේ 10000. ඒක බැංකු පද්ධතියට ආවහම ආපහු බැංකු පද්ධතියට මුදල් ගලා ඒමක් මුදල් ගලා යාමක් සිදු නොවෙනවා කියලා ළමයි උපකල්පනයක් දානවා. එහෙනම් තුන්වෙනි උපකල්පනය මොකක්ද ළමයි? ළමයි මෙහෙම්ම පාඩම් කරගන්න බැට් එකක් දානවා. කවදාකවත් අමතක වෙන්නේ නැහැ. මොකද ළමයි තුන්වෙනි උපකල්පනේ? දැන් පළවෙනි තැන්පතුව තියෙන්නේ. ඔව්. ඒක ආවට පස්සේ. හරිද? හරි. ඔව් ආපුවට පස්සේ ළමයි මගෙන් අහනවා අඩේ මේක ප්‍රැක්ටිකල් වෙනවද? හරි. මේක උගන්වන්න ඕන නිසා. හරි. ළමයි දන්නවා.
ඕනෑම සංකීර්ණ දෙයක් සරල කරන්න උපකල්පන දාන්න. ඒ නිසා මේක උපකල්පන දාලා ගන්න. මෙතෙන්ද කියනවා පළවෙනි තැන්පතු ආවහම මූලික තැන්පතු ආවහම නැවතත් මේ බැංකු පද්ධතියට මුදල් ගලා යාමක් හෝ තියෙන එකක් ගලා යාමක් සිදු වෙන්නේ නැහැ කියලා. ළමයි ඒ උපකල්පනෙත් ගොඩද? ළමයි ඒ උපකල්පනෙත් ගොඩද? ඒ උපකල්පනෙත් ගොඩද? yes. ඊළඟ එක. ළමයි අපි දැන් මේකේ දෙවෙනි උපකල්පනේ මේකට දාන්න. මොකද්ද ළමයි දෙවෙනි උපකල්පනේ? කවුරු හරි මට කියන්න පුළුවන් නම් කවුරු හරි කියන්න. දෙවෙනි උපකල්පනේ මොකද්ද? මම ආසයි කවුරු හරි chance එක දෙන්න අත උස්සන්න. දැන් අත පල්ලෙහා දාන්න ළමයි චමෝදියන් මනුචා හසිනි. ඒ දෙන්න අත පල්ලෙහා දාන්න. හරි. මට කවුරු හරි අත උස්සන්න. ඊළඟට මොකද්ද මේක වෙන්නේ කියලා වඩ හිතෙන එක. මුලින්ම ලක්ෂිකා දුලංචි අතිස්වා එන ලක්ෂිකාට මම chance එක දෙනවා මයික් එක ඔන් කරන්න පුළුවන් කියන්න. කතා කරන්න. මුදල් සර් මේ දැන් ගලා යාමක් නැහනේ. ඊට පස්සේ ණය මුදල සම්පූර්ණයෙන්ම ණය ගැනුම්කරු විසින් බැංකුවෙන් ඉවත් කරගන්න. ඉවත් කරගන්න. බලමු. නෑ ළමයි වෙන්නේ මේකයි. දෙවෙනි උපකල්පනය මොකක්ද අපි දැම්මේ? දෙවෙනි උපකල්පනය මොකද්ද දැම්මේ අපි? දෙවෙනි උපකල්පනය තමයි මොකක්ද? අර ණය මුදල වෙනත් වාණිජ්‍ය බැංකුවක තැන්පත් කරනවා කියන එක. ඉතින් ළමයි මොකක්ද වෙන්නේ? අපි තව බැංකුවක් ගමු ආර් බැංකුව කියන්නේ. අන්න ඊළඟ උපකල්පනේ මේ ණය මේ වාණිජ්‍ය බැංකුවේ තැන්පත් කරනවා කියලා අපි උපකල්පනයක් ගමු. එහෙනම් මේකේ තැන්පතු කීයද ළමයි දැන්? මේකේ තැන්පතු කීයද ළමයි? තැන්පතු කීයද? 8100. ළමයි මේ උපකල්පනයෙන් තමයි ගේම තියෙන්නේ. පළවෙනි උපකල්පනේ. එහෙනම් මෙයා මොන සංචිත තියාගන්න නැද්ද? පළවෙනි උපකල්පනේ. මෙයා මොන සංචිත තියාගන්න නැද්ද? අති. එහෙනම් මෙයා තියන්නේ ව්‍යවස්ථාපිත සංචිතය. මෙයා තියන්නේ සංචිතය කීයද? 810. එහෙනම් ණය කීයද ළමයි? ණය කීයද? ණය කීයද? 7290. නම් මට ණය විදිහට දෙන්න පුළුවන් 7290. 7290ක් දෙන්න පුළුවන්. හරි. ළමයි ඔන්න ඔකයි කතන්දරේ. දැන් කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන්. අඩේ මේවා හදන්න එනවද? හපෝ නෑ. ළමයි මේක සරල හිංචි දෙයක් තියෙන්නේ. මුදල් නැවීමේ. හැබැයි ඔයාලට ළමයි මේක උගන්වන්න ඕන ආපු විදියත් එක්ක. නැත්තම් මට මේක මේවා අහන්නේ නෑ ළමයි. ළමයි මතක තියාගන්න. එහෙනම් මෙයා දැන් ණය දුන්න. ඊළඟට වෙන දේ මොකක්ද ළමයි? ඊළඟට වෙන දේ මොකක්ද ළමයි? ළමයි කවනෝ සර්. ඔයා මාර කතන්දරයක් කියන්නේ. මුදල් මවන්නේ කොහෙද? එන්න ණය අඩු වෙනවා. හීනක් වෙලාවක් ඉන්න මම ඔප්පු කරා. ළමයි ඊළඟට වෙන්නේ මොකද්ද? මේ 7290 තවත් බැංකුවක ගිහින් තැන්පත් කරනවා. අනේ ළමයි ඒකේ ව්‍යවස්ථාපද සංචිතේ තියන් අධි සංචිතේ ණයට දෙනවා. අන්නේ ණයට දීපු මුදල ආපහු වෙනත් බැංකුවක ගිහින් තැන්පත් කරනවා. ආපහු ඒක ව්‍යවස්ථාපයේ සංචිතේ තියන් අධි සංචිතේ ණයට දෙනවා. ළමයි තේරුණාද? මේ බිඳුව වෙනකන් අධි සංචිතේ ණයට දෙනවා. මේක බිඳුව වෙනකන් ණයට දෙනවා. අපිට ළමයි මේකේ කෙලවර කීයද? කෙලවර කීයද? මේ වගේ බැංකු කීයක් යයිද? අපිට කියන්න බෑ ළමයි. මේක කොහෙන් කෙලවර වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් සර් දන්නේ නැති දෙයක් කොහොමද හදන්නේ? දන්නේ නැති දෙයක් හදන විදිය තමයි මම දැන් කියලා දෙන්නේ. ළමයි කවුරු සර් සංචිත 810 ආවේ කොහොමද? මොකද්ද ළමයි පළවෙනි උපකල්පනය?
මෙයා තියන් ඉන්නේ ව්‍යවස්ථාපිත සංචිතේ විතරයි. හරිද? මෙයා තියන් ඉන්නේ ව්‍යවස්ථාපිත සංචිතේ විතරයි. ඉතින් බම් මෙන්න ව්‍යවස්ථාපිත සංචිතේ 10%යි. ගාණ කියලා තියෙනවා. 10%ක් නම් 8100ට 10%යි. මෙතනත් මේ 9000ට 10%යි. හැම තිස්සම ව්‍යවස්ථාපිත සංචිතේ තියන් ඉන්නේ. අධිසංචිත තියන් ඉන්නේ නැහැ. අපි කොහෙන් කෙලවර වෙයිද කියලා දන්නේ නැහැ. දැන් ළමයෙක් ඇහුවා කොහොමද මේකේ මුදල් මවන්නේ? ළමයි මේ ගානේ මට කියන්න මූලික තැන්පතුව විදියට තැන්පත් කරේ රුපියල් කීයද? මූලික තැන්පතුව විදියට තැන්පත් කරේ රුපියල් කීයද? මූලික තැන්පතුව කීයද ළමයි? ඇත්තටම නැත්තම් සැබෑ තැන්පතුව? ඇත්තම තැන්පතුව ළමයි සැබෑ තැන්පතුව 10000යි. සැබෑ තැන්පතුව 10000යි. හැබැයි දැන් බලන්න. ළමයි මෙතන 10000යි. සැබෑ තැන්පතුව. හැබැයි මෙතන කරුවක්වත් ගෙනලා ළමයි අලුත් තැන්පතුවක් ආවේ නැහැ බැංකු පද්ධතියට. මෙතනත් තැන්පතු වැඩි වුණා 9000කින්. මෙතනත් තැන්පතු වැඩි වුණා 8100කින්. මුදල් ගලායමක් නැතුව ළමයි ආර්ථිකයට. හරිද? ළමයි එහෙනම් මෙතන කීයද ළමයි තැන්පතු ගලායම? තැන්පතු ගලායම කීයද ළමයි? ඒ ළමයි කීයද? 17100යි. බැංකු තුනේම ගත්තොත් 27100ක් තියෙනවා. ආපු එකයි මේලා මවපු එකයි නේද ළමයි? මවපු ටික 17100යි. ඔන්න ළමයි මුදල් මැවීම. මවපු එක 17100යි. මොකද තත්ත්වේ? මවපු එක 17100යි. ඕකෝයි දැනට විතරක් මවලා තියෙන ගාන. ළමයි ඕක අපිට කියන්න බෑ. දැන් මේ 7290 තවත් වාණිජ්‍ය බැංකුවක තැන්පත් කරනවා. ඒතර ළමයි ආපහු තැන්පතු වැඩි වෙනවා. ඒකේ ණය ප්‍රමාණය තවත් වාණිජ්‍ය බැංකුවක තැන්පතු කරනවා. තවත් තැන්පතු වැඩි වෙනවා. අපිට කෙලවරක් දැකිය නොහැක. ළමයි මෙතනට වෙනකම් process එක තේරුණාද? මේක තේරුණාද? හොඳ ප්‍රශ්නයක් ළමෙක් අහනවා මම කියන්න උත්තරේ. ළමෙක් අහනවා එතකොට මේ මුදල් මැවීමත් එක්ක තැන්පතු වැඩි වෙනවනේ. ඉතින් මුදල් සපයුමට මොකද වෙන්නේ? ළමයි ඉල්ලුම් තැන්පතු වැඩි වෙනවා කියන්නේ මුදල් සපයුමත් මොකද වෙන්නේ ළමයි? ඉල්ලුම් තැන්පතු වැඩි වෙනවා. මේවට පේනවා එන්න මුදල් මවද්දී. ඉල්ලුම් තැන්පතු වැඩි වෙනවා නම් අනිවාර්යෙන් මුදල් සපයුමත් වැඩි වෙනවා. මම ළමයි මෙතනට වෙනකන් ආපහු ඉක්මනට කියලා දෙන්නම්. එතකොට ළමෙක් අහන ප්‍රශ්නේ මෙයා ඉතින් මේ මට ඇත්ත කියන්නේ එන්නේ 277. ඔයාගේ සතිය ආවද ළමයි? එන්නේ 277. ඔයාගේ සතිය ආවද කියන්නේ? ඔයාගේ සතිය ආවද? එන්නේ 277. ඉක්මන 227. අනේ සෝරි. එන්නේ 227. ගේ සතිය ආවද? 227 ඉක්මනට කියන්නේ. විවස්ථාපිත සංචිත ප්‍රමාණය කියන්නේ මොකක්ද ළමයි එනා? විවස්ථාපිත සංචිත ප්‍රමාණය කියන්නේ අර රජය කියන විදියට තියන් ඉන්න ඕන ගාන. රජය 10%ක් තියන් ඉන්නවා නම් අපි තියන් ඉන්න ඕන ගාන මේ 10%ක් නම් 10000ට 1000යි. රජය තියන් ඉන්න ඕන ගාන තමයි මම මේක ගිය සතියේ ගොඩාක් වෙලා අරන් කියලා දුන්නා. විවස්ථාපිත සංචිතය කියන්නේ. හරි. ළමයි මොකක්ද මුදල් මෙහෙම කියලා මේ. ළමයි දැන් ඔයාලට තේරෙනවද මේ ක්‍රියාවලිය පද්ධතිය තුල ඉන්න එක බැංකුවකට කරන්න බෑ කියලා? P බැංකුවට විතරක් මේක කරන්න බෑ කියන එක ඔයාලට තේරෙනවද ළමයි දැන්? එහෙනම් දැන් ඔප්පු වෙනවා තනි බැංකුවකට මුදල් මවන්න බෑ. ඒක දැන් ඔයාලට හොඳට තේරෙනවා. ළමයි මොකක්ද වෙන්නේ?
ළමයි මෙන්න මේ වගේ බැංකුවක් තියෙනවා. අපි උපකල්පනයක් දානවා මෙයා අධිසංචිත සියල්ලම ණයට දෙනවා. ඒ කියන්නේ අධිසංචිත තියාගන්නේ ඔක්කොම ණය වශයෙන් දෙනවා. එහෙම ණය දීලා අපි තව උපකල්පනයක් දානවා ඒ ණය මුදල ගැනුම්කරුවෝ සම්පූර්ණයෙන්ම අරන් එක රුපියලක්වත් ඉතුරු නොකර සම්පූර්ණයෙන්ම අරන් වෙනත් වාණිජ්‍ය බැංකුවක තැන්පත් කරනවා කියලා. නම දාහ වෙනත් වාණිජ්‍ය බැංකුවක තැන්පත්. ළමයි ඉතින් යන්න ආපු පළවෙනි උපකල්පන එනවා. මෙයා තියන් ඉන්නේ මොකක්ද ළමයි? මෙයා තියන් ඉන්නේ මොකක්ද? ව්‍යවස්ථාපිත සංචිත. ඒ කියන්නේ අධිසංචිත තියන් ඉන්නේ නෑ. ආපහු දෙවෙනි උපකල්පනයට එනවා. මේ ආපහු දෙවෙනි එකට එනවා. මොකක්ද? මේ ණය ටික ආපහු වෙනත් වාණිජ්‍ය බැංකුව තැන්පත් කරනවා. ඒතර තුන්වෙනි එක ළමයි පොදුවේ ගන්න පුළුවන්. මොකක්ද? පළවෙනි තැන්පතුව මූලික තැන්පතුව ආවට පස්සේ ආපහු පද්ධතියට මුදල් ගලා යාමක් සිදු වෙන්නේ නැහැ. දැන් මේකට තැන්පතුවක් වෙනවා. ආපහු ඉවරයි ළමයි ආපහු මේක අදන් ඉන්නවා නයි. අපි උපකල්පනයක් දැම්මනේ ළමයි මෙයා තියන් ඉන්නේ ව්‍යවස්ථාපිත සංචිතේ විතරයි කියලා. ආපහු හදන් ඉන්නවා. ඊළඟ ප්‍රශ්නේ. කොහොමද අපිට කෙලවරක් හිතා ගන්න බෑ. ඒ වගේ තැන්පතු වැඩිවීම කොච්චර වැඩි වෙනවද කියලා අපිට හිතා ගන්න බෑ. හරි. ඔන්න හොඳ ප්‍රශ්නයක් අපේ ශෂිනී අහනවා. සර්. ඔයගේ සතියේ වැඩ වගේ කිව්වානේ. යා එහෙම අහන්නේ නැහැ. මම නිකන් කියන්නේ. ඔයා වැඩ වගේ කිව්වා. පද්ධතියකට මුදල් මවන්න පුළුවන්. ඒ වගේම ඒකාධිකාරී බැංකුවකට මුදල් මවන්න පුළුවන්. කොහොම ඔය ඒකාධිකාරී බැංකුව මුදල් මවන්නේ? ඉතින් සරලයි. ළමයි අපි උපකල්පනය කරනවා. මොකක්ද? ඉතින් බැංකුව එක වාණිජ්‍ය බැංකුවේ ඉන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? ණය ගැනුම්කරුවෝ මොකද්ද කරන්නේ? ණය විදියට ගන්නවා. මොකක්ද? ණය විදියට අරගෙන ළමයි ඒව මේ බැංකුවේම තැන්පත් කරනවා. මේ බැංකුවේම තැන්පත් කරනවා. හරි? ණය ගන්නවා පොත තැන්පත් කරනවා. ණය ගන්නවා තැන්පත් කරනවා. ගන්නවා තැන්පත් කරනවා. ගන්නවා තැන්පත් කරනවා. හරි. ළමයි. ඊළඟ එක. ඒව ගැන ඉතර හිතන්න එපා. හරි. ළමයි ඊළඟ එක. දැන් වාට ප්‍රශ්න තමයි කොහොමද මේක අපි කෙලවරක් හොයන්නේ? මේ සසර ගමනේ කෙලවරක් හොයන්නේ කොහොමද නේ? හරි. ළමයි මුදල් මවීම දැන් ඔයාලා දන්නවා මොකක්ද වෙන්නේ? තැන්පතු වැඩි වෙනවා. හරි. මුදල් මවීම. හරි. හරි. ළමයි. දැන් මේක කරන තනි බැංකුවකටත් ඕක කරන්න පුළුවන් නේද? ළමයි. ඉතින් තනි බැංකුවකට ඔයාම හිතන්නකෝ ඉතින්. ළමයි මම කිව්වා ඔයා මට තර්ක 100ක් වුණත් ගේන්න පුළුවන්. හැබැයි ළමයි උපකල්පනය මොකක්ද? ඒ ණය අරගෙන වෙනත් බැංකුවක තැන්පත් කරනවා. ඉතින් ළමයි උපකල්පනය දානවනේ. ඉතින් ඒකෙන් අරක විසිරලා යනවනේ ළමයි. අපි උපකල්පනය කරනවා ඒ ණය අරගෙන වෙනත් වාණිජ්‍ය බැංකුවක තැන්පත් කරනවා. ඉතින් ඒකාධිකාරී බැංකුවක් තියදී තව බැංකු නැහැ. ඌ විතරයි ඉන්නේ ළමයි. හරි? හරි. එතකොට ළමයි කාණු මුදල් මැවීමේදී උද්දමනයක් ඇති වෙනවද කියලා. මං අහන්න එක දෙයයි. උද්දමනයක් ඇති වෙන නම් මොකද්ද වෙන්නේ? උද්දමනයක් ඇති වෙන නම් මොකද්ද වෙන්නේ ළමයි? මොකද්ද වෙන්නේ?
උද්දමනය වෙන්නේ. භාණ්ඩවල මිල අකණ්ඩව ඉහළ යනවා. ඉල්ලුම් තත්පතු වැඩි උනායි කියලා භාණ්ඩවල මිල අකණ්ඩව ඉහළ යනවද? ළමයි මට කියන්න ඉක්මනට. ළමයි මුදල් ආර්ථිකයේ ගැවසෙන්න ඕන. හරි. මුදල් ආර්ථිකය තුල ගැවසෙන්න ඕන. ළමයි එළියට එන්න ඕන. හරි. නිසා මුදල් මැව්වා කියලා ළමයි මොකක් වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම උද්දමනයක් ඇති වෙන්නේ නැහැ. හරි. ළමයි මුදල් මවන්නේ මෙන්න මෙහෙමයි. හරි. මොකද්ද ළමයි? MS මට ඉක්මනට දාන්න ළමයි. ළමයි කියන මුදල් සැපයුම වැඩි නිසා කියලා. හරි. ළමයි මුදල් සැපයුම වැඩි වුණාට වාට තේරෙනව ළමයි මෙතන ඇත්තටම මේ තැන්පතු එකක්වත් මිනිස්සුන්ගේ අතට යනවද ළමයි? මට ළමයි කියන්න. මේ සල්ලි එකක්වත් මිනිස්සුන්ගේ අතට යනවද? අතට යනවනම් ඕන ළමයි යාට භාණ්ඩ ඉල්ලුම් කිරීමේ හැකියාව ඇවිල්ලා ඉල්ලුම වැඩි වෙලා මුදල් මේ භාණ්ඩවල මිල ගණන් ඉහළ යන්න පුළුවන්. හැබැයි එහෙම වෙනවද? මේක බැංකු අතර වෙන දෙයක්. අන්න ඒ නිසා ළමයි උද්දමනයක් ඇති වෙන්නේ නැහැ. තේරුණාද ළමයි එක? හරි. හරි. ළමයි ළඟට මුදල් මැවීම සමානයි. ළමයි මුදල් මැවීම සමානයි. අපි ළමයි මේකට සූත්‍රයක් ගොඩනගනවා. ළමයි මේ මහු ගන්නපු ඇත්තරම වාගේ දැනුමට විතරයි ඕන වෙන්නේ. මෙන්න මේක ඉගෙන ගත්තා නම් ඔය ඕන ගානක් මවන්න පුළුවන්. ළමයි මුදල් මැවීම සමානයි. හරිද? ඉතින් ළමයි කානෝස ඒකාධිකාරී බැංකුවකට මුදල් මවන්න පුළුවන් කියලා. තමයි ඌ ඇත්තටම වැඩක් නැහැ. ඉතින් මං අහපු හින්දා උත්තර දෙන්න. ළමයි මට කියන්න. ඉතින් වෙනත් බැංකුවක උපකල්පනයක් හැදෙනව නේද කියලා අහනවා. ළමයි ඉතින් වෙනත් බැංකු නැහැනේ ළමයි. ඒකාධිකාරී බැංකුවක් කියන්නේ ආර්ථිකයේ තියෙන එක බැංකුවයි. ඉතින් ළමයි වෙනත් බැංකුවක දැන්පත් කරන්න විදියක් නැහැනේ. හරි. එක බැංකුවයි බං තියෙන්නේ ඒකාධිකාරී බැංකුව කියන්නේ. ළමයි මුදල් මැවීම සමානයි. ආරම්භක තැන්පතුව ගන්නවා. හරි. අපි ආරම්භක තැන්පතුව ගන්නවා. මුදල් මැවීම සමානයි. ආරම්භක තැන්පතුව ගන්න. ළමයි ආරම්භක තැන්පතුව කීයද මේ ගානේ? ආරම්භක තැන්පතුව කීයද මේ ගානේ? sorry ආරම්භක තැන්පතුව අරන් නෙමෙයි. පොඩයි. මෙහෙම. අපි ළමයි ආරම්භක අධිසංචිතය ගන්නවා. ආරම්භක අධිසංචිතය. sorry. ළමයි ආරම්භක අධිසංචිතය කීයද මේ ගානේ? ආරම්භක අධිසංචිතය කීයද? ළමයි අධිසංචිතය තමයි තනි බැංකුවක නම් අලුතින් සැපිය හැකි ණය ප්‍රමාණය. හැබැයි ළමයි වාණිජ්‍ය බැංකු පද්ධතියකනේ මේක වෙන්නේ. ළමයි ඒකාධිකාරී බැංකුවක ප්‍රශ්න තියෙනවා නම් ඒක අමතක කළා දාලා මේව පේපරේ එහෙම ඕවා අහන්නේ නැහැ. කොහොමද ඒකාධිකාරී බැංකුව මුදල් මවන්නේ? ළමයි මේ කියන ටික තේරුම් ගන්න. මේවා තමයි පේපරේ අහන්නේ ළමයි. මම මේවා ගැටලුකාරී තත්ත්ව තියෙන්න පුළුවන් ප්‍රැක්ටිකලිත් එක්ක. ඔයා මට ප්‍රැක්ටිකලි මේක කොහොම වෙන්නද කියලා අහන්න පුළුවන්. ළමයි මේ උපකල්පන මත ගොඩ නැගිච්ච දේවල්. හරි. ඕකේ. හරි. මරු ප්‍රශ්න තියෙන්නේ. ඒකාධිකාරී බැංකුවන් ණය දෙන්නේ කාටද අහනවා. හරිද? ඒ හරිය බැංකුවම තැන්පත් කරන්නේ ඇයි දාන්න. හරි. මේ උගන්වන ටික ඉගෙන ගන්න. හරි. තමයි ආරම්භක අධිසංචිතය ගන්න. ආරම්භක අධිසංචිතය කීයද ඔය ගානේ? 9000යි. ඒක ළමයි තනි බැංකුවකත් ඔයා ගන්නවා. තනි බැංකුවක මුදල් මවන්න බෑ. හැබැයි අලුතෙන් සැපයගේ ණය ප්‍රමාණය සමානයි අධිසංචිතය. චූටි වෙනසයි කරන්නේ. ඒ අධිසංචිතය අරගෙන ළමයි ඒක වැඩි කරනවා. තන්පතු ප්‍රසාරණ ගුණකේ. ළමයි අමාරුයිද? තන්පතු ප්‍රසාරණ ගුණකේ. ඔයාට ළමයි අධිසංචිතය හොයන්න පුළුවන් නේද? ඕනෑම වෙලාවක
yes අධිසංචිතය වන්න පුළුවන්. ඒ අධිසංචිතය අරගෙන හැබැයි ආරම්භක අධිසංචිතය අරගෙන ඒක වැඩි කරනවා තැන්පතු ප්‍රසාරණ ගුණකය. ළමයි තැන්පතු ප්‍රසාරණ ගුණකය කියන්නේ මොකක්ද? අන්න ඊළඟ ප්‍රශ්නේ. මොකක්ද සර් මේ තැන්පතු ප්‍රසාරණ ගුණකය කියන්නේ? ළමයි තැන්පතු ප්‍රසාරණ ගුණකය කියන්නේ අර අධිසංචිත තියෙන්නේ මේ අධිසංචිත ඒ වගේ කී ගුණයකින් මට තැන්පතු වැඩි කරන්න පුළුවන්ද කියන එක. මොකක්ද ළමයි? මගේ ළඟ තියෙන අධිසංචිත ප්‍රමාණයමින් කොච්චර ගුණයකින් තැන්පතු වැඩි කරන්න පුළුවන්ද? අපි මෙතන හැදුවේ ටිකයි ළමයි. ඔය වගේ දිගටම යනවනේ. අන්න ඒක හොයන්නේ ළමයි මෙන්න මේ තැන්පතු ප්‍රසාරණ ගුණකය. කොහොමද? තැන්පතු ප්‍රසාරණ ගුණකෙන් අපි හොයනවා අපිට මේ දැන් තියෙන තැන් අධිසංචිතමෙන් කී ගුණයක් තැන්පතු මවන්න පුළුවන්ද කියලා. හරිද? හරිද? අන්න ඒක හොයන්නේ ළමයි මෙන්න මෙහෙම. පට්ට ලේසි. එක බෙදීම විවස්ථාපිත සංචිත අනුපාතය. එක බෙදීම විවස්ථාපිත සංචිත අනුපාතය. ළමයි මේකේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කීයද ළමයි? මේකේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කීයද ළමයි? ළමයි මම බැට් එකක් දානවා. හැමෝටම මුදල් මවන්න පුළුවන් හොඳට අහන්න. 110. දැන් ඔයාලට අර කලින් ගන්නකෝ තේරුම් නැති වුණා. අවුලක් නැහැ. කමක් නැහැ කියලා අහන් ඉන්න. ඒක විභාගය අහන්නේ නැහැ. මෙන්න මේ ටික හොඳට තේරුම් ගන්න. අර ටික තේරුම් නැති වුණත් කමක් නැහැ කියලා මේ ටික හොඳට අහන් ඉන්න. මේකෙන් තමයි මුදල් මවන්න පුළුවන්. 110. 110. ළමයි එහෙනම් උත්තරේ කීයද ළමයි? තැන්පතු ප්‍රසාරණ ගුණක කීයද? 0.0 අන්න පුතෝ නානවා. ගණිතය බලන්න. මෙතන තියෙන්නේ බං 100 නෙවෙයි. sorry මෙතන තියෙන්නේ මේ 100 මේ 10 නෙවෙයි. 10 නෙවෙයි ළමයි මෙතන තියෙන්නේ. 110. ඒ කියන්නේ 1යට 10 බෙදීම 100. 1 බෙදීම 10ට 100. ළමයි ඔයා දන්නවා මෙතන බෙදීමේ ලකුණනේ. මේක ගුණ වුණාට පස්සේ උඩයට මොන වෙනවද ළමයි? උඩයට මොන වෙනවද? මේක මේ දැන් බෙදීමේ ලකුණ නෙමෙයි. අපි මේක මෙහෙම ලියමු ඔයාලට වඩාත් හොඳට තේරෙයි. මෙහෙම 1 බෙදීම 110. 1 බෙදීම 110. 1 බෙදීම 110. 1 වැඩි කිරීම 110 වෙනවා. ළමයි බිඳුවට බිඳුව කැපිලා යනවා. තැන්පතු ප්‍රසාරණ ගුණක කීයද? 10. තැන්පතු ප්‍රසාරණ ගුණක කීයද ළමයි? 10යි. අපි ඔක 20 දාලත් බලමුද ළමයි? බලන්න. අරක තේරුම් නැත්නම් මේ 20ෙන් අල්ලගන්න. 120යි. සූත්‍රය මොකක්ද? එක බෙදීම විවස්ථාපිත සංචිත අනුපාතය. මම ලේසි ක්‍රමයේ පස්සේ කියලා දෙන්නම්. ඉස්සලා එන හැටි ඉගෙන ගන්න. 1 යට 120. ඕක මෙහෙම ලියන්න පුළුවන්. 1 බෙදීම 120. අපි ගුණ කරද්දි මේක පරස්පරය මාරු වෙනවා. උඩයට මාරු වෙනවා. 5යි. ළමයි චූටි දෙයක් තේරුණාද? ළමයි චූටි දෙයක් තේරුණාද? මෙතන හැමතිස්සෙම මොකක්ද ආවේ? දැන් මෙතන 110 ගත්තාම 100 බෙදුව 10යි. මෙතන 120ට ගත්තාම 100 බෙදුව 20යි. ඒ කියන්නේ ළමයි අන්න ලේසි ක්‍රමයක් අහු වුණා. මොකක්ද? ළමයි ඔයාට විවස්ථාපිත සංචිත අනුපාතය දන්නවනම් තැන්පතු ප්‍රසාරණ සංගුණකේ සිටි ගාලා ගන්න පුළුවන්. කොහොමද? වාට තැන්පතු ප්‍රසාරණ සංගුණකේ 100ක් මේ 110ක් කියනවනම් වා 100 බෙදන්න ඒ ගුණකේ අගේ. වාට 120ක් කියනවනම් 100 බෙදන්න ඒ ගුණකේ අගේ.
වැඩේ මීටරද? ළමයි එහෙනම් මට කියන්න. විවස්ථාපිත සංචිත අනුපාතය 105යි. තැන්පතු ප්‍රසාරණ සංගුණකය කියලා. තැන්පතු ප්‍රසාරණ සංගුණකය කියලා. විවස්ථාපිත සංචිත අනුපාතය 105යි. 100 බෙදන්න 5යි. විවස්ථාපිත සංචිත අනුපාතය 150යි. 150යි. එහෙනම් තැන්පතු ප්‍රසාරණ සංගුණකය 100 බෙදන්න 5යි. විවස්ථාපිත සංචිත අනුපාතය 33.33යි. 33.33යි. යකෝ මාර මේක බෙදලත් ඉවරයි. කියද? 3යි. 33.33යි කියන ළමයි අපි 3 විදියට ගන්න. හරි. මේ වගේ ඒවත් අහන්න පුළුවන්. 66.6යි 6යි. හරි. 100ට ළමයි 33.33 කියන්නේ 100 බෙදන 33.33. එතකොට 3. 100ක් නම් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 100ක් නම් එකයි. ළමයි වැඩේ තේරුණාද? එහෙම නම් එන්නේ නැහැ. ඔයාට තැන්පතු ප්‍රසාරණ සංගුණකේ හොයාගන්න එක ලේසිද? ලේසිද ළමයි? ගුණකේ හොයාගන්න එක ලේසිද? අධිසංචිතය හොයාගන්න එක අමාරුයිද? අධිසංචිතය හොයාගන්න එක අමාරුයිද? ඉතින් බං මුදල් මැවීම අමාරුද? නේ? එහෙනම් මුදල් මැවීම අමාරුද? මේ දෙන්න නෙලම යවන්න වෙන්නේ. එහෙනම් ආරම්භක අධිසංචිතේ මේ ගානේ අපිට තියෙනවා 10000යි. තැන්පතු ප්‍රසාරණ සංගුණකය 110 කියන්නේ 100 බෙදන්න 10යි 1000යි. ළමයි එහෙනම් මට කියන මුදල් මැවීම කියද මේකේ? මුදල් මැවීම ආරම්භක අධිසංචිතේ 9000යි. එහෙනම් මෙයාගේ මුදල් මැවීම කියද? රුපියල් 90000යි. රුපියල් 90000යි. මෙන්න මෙයා තමයි අහන්නේ. Yes. ළමයි අපි ඕක නෝට් එකක් දාගමු. ඔය ටික නෝට් එකක් දාගමු. එන්න. ළමයි පිටු අංක 10ට 10ට පිටු අංක 10ට බහුවිධ තැන්පතු ප්‍රසාරණය. ළමයි මට චුට්ටක් අත උස්සන්න. කාලා ඉන්නලා කාලා නොකා ඉන්න ළමයි. තාම දවල්ට කෑවේ නැති ළමයි අත උස්සන්න. හරි. මට කිව්ව ඔක්කොම වගේ කාලා නැහැ. පන්තියෙන් භාගයක්ම කාලා නැහැ. දැන් 50 ගාණක් කියන කාවනේ. ওই ගාණෙන් බඩගිරි නැති ළමයි ටික අත් පල්ලෙහා දාන්න. බඩගිරි නැහැ. නැති ළමත් පල්ලෙහා දාන්න. අම්මට ඉතින් ඔක්කොටම බඩගින්නේ නැහැ නියමයි. හරි. අපි ළමයි තව මේක ලියාගෙන ඉන්ටර්වල් එකක් ගමු. හරි. මේක ලියාගෙන අපි ඉන්ටර්වල් එකක් කරන් මුදල් මැවීම ගණන් ටිකක් කරමු. හරි. ඉක්මනට ලියාගමු. බහුවිධ තැන්පතු ප්‍රසාරණය කියන්නේ ලියාගන්න. වාණිජ්‍ය බැංකුවක පවතින ළමයි ඇත්තට මේක කරන්නේ මොකද්ද ළමයි? මොකද්ද ළමයි මේක කරන්නේ? අධිසංචිතයෙන් අපි අධිසංචිතේ මොකක්ද කරන්නේ ළමයි? ඒ වගේ කිහිප ගුණයකින් තැන්පතු බිහි කිරීම තමයි මුදල් මැවීම කියලා කියන්නේ. 아무도 ආපෝ නිර්වචනයක් නැහැ. මොකක්ද? මේ අධිසංචිතයෙන් අපි කිහිප ගුණයකින් තැන්පතු වැඩි කරනවා. අධිසංචිතයෙන් කිහිප ගුණයකින් තැන්පතු වැඩි කිරීම තමයි මුදල් මැවීම කියලා කියන්නේ. ඒතර වැඩි කරන වාර ගන්න මොන ගුණයකින්ද කියන එක තැන්පතු ප්‍රසාරණ ගුණකින් තමයි තීරණය වෙන්නේ. එන ළමයි ලියාගමු. වහිනවලු පැති වලට ගොරවනවා. ළමයි වර්තමානයේදී මට කියන්න චුට්ටක් මේ විනාඩියක්. කඩවල වල වැඩිම විකුණන භාණ්ඩ දෙක මොකක්ද?
ආයි පරණ ස්ටොක් හොයා ගන්නවක් කරන්නේ. මොකක්ද ළමයි වැඩියෙන්ම වර්තමානයේ විකිනේද භාණ්ඩ දෙක. ෆස්ට් වන් සබන්. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක මොකද්ද ළමයි? මේ සිමෙන්ති දෙබන් මොකද්ද? මේ කිරිපිටිද? ගිනි පෙට්ටිය. ළමයි වැඩියෙන්ම විකින භාණ්ඩ දෙක. මම නම් මේ පරණ එකක් ළමයි මේ අපෝ මේ ගණන් ගියාම හොයාගන්න නෑ කොහොක්ක. කිසිදු කඩේක ළමයි ගිනි පෙට්ටි පැකට් දැන් හොයාගන්න නෑ. ඒක රුපියල් 40ක්ද කොහෙද දෙනවා කියනවනේ හරි. පාට 7යි ගන්න තිබ්බනේ. තමයි බලන්න මම නම් තරේ හෙලා දකින්නවා. අර ඒ පරණ ස්ටොක් ටික ළම එහෙම තියෙනද අර තියෙන දුන්නා හරිනේ. මොකද්ද කරන්නේ ළමයි? සල්ලි තියෙන මිනිස්සයා මාස ගානකට බාන්න. හැබැයි එදා වේලා හම්බ කරන මිනිස්සයාට ළමයි ඉල්ලේ බඩු ඉල්ලේ. හරි. ඒ නිසා එහෙම කරන්න එපා. අපි හැමෝම මිනිස්සුයෝ. හරි. මෙහෙම මම කියන්නේ සබන් කෑලි 5ක් ගෙනත් තියාගත්ත ළමයි කිසි එහෙම ප්‍රශ්නයක් නෑ. මාත් සබන් කෑලි 5ක් ගෙනත් තියාගන්න නෑ. මම කියන්නේ ළමයි අර ෆුඩ් සිටි වල සබන් කෑලි රුපියල් 20000 30000 සබන් ගේන මිනිස්සු. හරි. බඩගිනි වෙලාද ඔබද ළමයි. හරි. ලියන්න බහුවිධ තැන්පතු ප්‍රසාරණය කියන්නේ වාණිජ්‍ය බැංකුවක පද්ධතිය තුල පවත්නා අධිසංචිතමෙන් කිහිප ගුණයකින් තැන්පතු බිහි කිරීමයි. මුදල් මැවීම කියලා කියන්නේ නැත්නම් බහුවිධ තැන්පතු ප්‍රසාරණය කියන්නේ වාණිජ්‍ය බැංකු පද්ධතිය තුල පවතින අධිසංචිතයෙන් කිහිප ගුණයකින් තැන්පතු වැඩි කිරීමයි. තැන්පතු බිහි කිරීමයි. වාණිජ්‍ය බැංකු පද්ධතිය තුල පවත්නා අධිසංචිතයෙන් කිහිප ගුණයකින් තැන්පතු බිහි කිරීමයි. හරි. ළමයි ඇති ඔය ටික ලියාගත්තනේ නේ. ලියාගච්ච බැරි වෙච්ච කවුරු හරි ඉන්නවනම් ළමයි කියන්නේ ලියාගත්තනේ ඒකනේ. ඒතර ළමයි තැන්පතු ගුණකයයි අපි මේක ඉවර කරන ගණන් ටිකයි බහුවිධ තැන්පතු සංකෝචනයකම් කරනවා. ඒ නිසා කාලා ඉක්මනට එන්න. අපෝ කියන්නකෝ හරි. වෙලාව කියන්න ළමයි. දැන් 2:26යි. මම 2:45 වෙනකන් නවත්තන්න හැදුවේ බඩගිනින් ළමයි. ළමයි එන්න 2:50 වෙද්දී හැම ළමෙක් විනාඩි 15කටත් වැඩි ප්‍රමාණයක් දුන්නා. මොකද 5 වෙනකන් ආපහු අදිනවා. ඒ නිසා 5 වෙනකන් මේ කෙලින්ම මේ 2:50කට පටන් ගන්න ක්ලාස් එක 5 වෙනකන් තියෙනවා. වෙලාව 5 වෙනකන් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් වැඩි ඉන්ටර්වල් එකක් දෙන්න උදේටත් කාලා නැතුළු. හරි. ඒ නිසා මේ එන්න. හරි. එතකොට ආපහු කියන්නම් මුදල් මැවීම අපි කියලා කියන්නේ ළමයි වාණිජ්‍ය බැංකුවක පවත්නා අධිසංචිතයෙන් කිහිප ගුණයකින් තැන්පතු බිහි කිරීමයි. ඉල්ලුම් තැන්පතු බිහි කිරීමයි. අධිසංචිතයේ වාණිජ්‍ය බැංකුවක පවත්නා අධිසංචිතයෙන් තැන්පතු කිහිප ගුණයකින් බිහි කිරීමයි. තැන්පතු කිහිප ගුණයකින් බිහි කිරීමයි. කිහිප ගුණයකින් තැන්පතු බිහි කිරීමයි. හරි. ළමයි ඉක්මනට එන්න 2:50 වෙද්දී අනිවාර්යෙන් එන්න ඕන ක්ලාස් එක මම පටන්